නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අදත් අපි මේ සූදානම් වෙන්නේ උතුම් වූ ජාතක පුවතක් මුල් කරගෙන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ශ්‍රවණය කිරීමට. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ පාදිනීය කරගස්වැවේ පදිංචි පින්වත් එච්.එම්. කමලාවතී මහත්මිය. එතුමියගේ ධර්ම දානයේ ප්‍රධානතම අරමුණ කරගස්වැව පදිංචිව සිටි විශ්‍රාමික පාඨශාලාචාරිණී පින්වත් එච්.එම්. බණ්ඩාරමෙණිකේ සොහොයුරිය මිය පරලෝ ගොස් ජනවාරි මාසයේ 23 වෙනි දිනට වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන තමන්ගේ සහෝදරියට පරලෝ ජීවිතයේ සැපේ පිණිස මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, අපිත් එක්ක එකට ජීවත් වෙන, අපි ප්‍රිය කරන අය, අපි සමීපයේ සිටින අය, අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යනවා කියලා කියන්නේ මේ සාංශාරික දුකට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කරනකොට වදාලා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය වූ අයගෙන් වෙන්වන්නට සිදුවීම දුකකි. සාංශාරික ගමනේ දුක උරුම කරගෙන යන සත්‍යයට ඒ දුක ඒකාන්ත කොට උරුමයි. සංසාර දුකින් නිදහස් වූ කල්හි තමයි ඒ කෙනාට ඒ දුක් නැති සැනසුම උදා වෙන්නේ. එහෙම නැත්නම් යමක් ප්‍රිය කරනවාද, ප්‍රිය කරන දේ වෙන් වී යාම හේතු කොටගෙන දුක හට ගන්නවා කියන දේ සංසාරගත සත්වයාට පොදු, සංසාරගත සත්වයාට උරුම වෙච්චි ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. ඒක සිද්ධිය වුණේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර එක පවුලක සහෝදරයෝ දෙදෙනෙක් වාසය කළා. දවසක් ඔවුන්ගේ එක් සොහොයුරෙක් හදිසියේම අභාවයට පත් වුණා. තමන්ගේ සොහොයුරා හදිසි අභාවයට පත්වෙච්ච ගමන් අනෙක් සහෝදරයාට උහුලා ගන්න බැරුව ගියායි. පුංචි කාලේ ඉඳලා එකට සෙල්ලම් කරපු, එකට මේ බොහෝම සුහදව සතුටින් කෙලිසෙල්ලමින් ජීවිතේ ගත කරපු තමන්ගේ සහෝදරයා අහෝ අහිමි වුණානේ කියලා අර ශෝක දුක උහුල ගන්න බැරුව ගියා. සාමාන්‍යයෙන් වියෝ දුක හට ගන්නකොට අර අතීත ආවර්ජන නැగి නැగి එනවනේ. එහෙමනේ අපි අපේ ඥාතීන්, අපි ආදරය කරන අය එහෙම වියෝ වුණාම අපිට ගොඩාක් වෙලාට හැඬුම් එන්නේ ඒ නිසානේ. අපිට මතක් වෙනවා මට මෙහෙම උදව් කරලා තියෙනවා, මට මෙහෙම කතා කළා, අපි මෙහෙම සෙල්ලම් කරලා තියෙනවා, අපි මෙහෙමයි ඉස්කෝලේ ගියේ ඒ කාලේ. নানা ප්‍රකාර දේවල් ඔළුවට නැගෙනවා. ඒ නැගෙන එකත් එක්ක තමයි අර දුක කලවම් වෙලා හරි වද වේදනා උපදින්නේ. ඉතින් මේ සහෝදරයාටත් මේ සිදුවීමම වුණා. තමන්ගේ සහෝදරයා අහිමි වුණානේ කියලා දැන් අඬනවා.
තමන්ගේ එදිනෙදා ජීවිතේ කරන කටයුතු ඔක්කොම නවත්තලා මොහු දැන් කරන්නේ නාන්නෙත් නැතුව, කන්නෙත් නැතුව, හිස පීරන්නෙත් නැතුව උදේ හවස දෙකේම සොහොනට ගිහිල්ලා තමන්ගේ සහෝදරයා දවපු තැන අයියෝ මගේ සහෝදරයාට මේ මොකද්ද වුනේ? ඇයි මගේ සහෝදරයා මෙච්චර ඉක්මනින් යන්න ගියේ කියලා දැන් අඬනවා වැළපෙනවා. දවසක් හිමිදිරි උදෑසනම අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉඳලා මහා කරුණා සමවතින් ලෝකේ බැලුවා. ඒ බලද්දී ශාස්ත්‍රුන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට මේ සහෝදරයාව හමු වෙනවා. බුදුරජුන්ගේ මහා කරුණා නේත්‍රයට හසු වුණා කියලා කියන්නේ මොහුට පින් තියෙනවා. බුදුරජුන්ගේ මහා කරුණා නේත්‍රයට කෙනෙක් හසු වෙන්නේ ඒ කෙනාට පුණ්‍ය සම්පත්තිය තියෙනවා නම් පින තියෙන්න ඕන. සංසාර ගමනේ මේ ගරු කටයුතු උතුමන්ට ගරු සත්කාර කොට ගුණධර්ම දියුණු කොට තමන් රැස් කරගත්ත පිනක් නැති කෙනෙකුව සම්බුදු රජුන්ගේ මහා කරුණා නෙතට හසු වෙන්නේ. ඒ මහා කරුණා නේත්‍රයට හසු වීම කියලා කියන්නේ විශේෂ පිනක්. මෙයාට තිබුණා ඒ පින. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට ඔහු හසු වුණා. ශාස්ත්‍රඥ වහන්සේ දකිනවා මේ සහෝදරයාගේ වියෝව නිසාවෙන් හඬ හඬා ඉන්න කෙනාට සෝතාපන්න ඵලයට පත් වෙන්න තරම් මහා පුණ්‍ය සම්පත්තියක් මහා ශක්තියක් ඉඳුරංගේ මෝරා යෑමක් ලබන්න පුළුවන් කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟ දිනයේම මොහු වෙනුවෙන් නිවසට වැඩම කළා. ඒ වැඩම කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා ඒ නිවසේ ආසන පැනවුණා. බුදුරජාණන් වහන්සේ අසුනේ වැඩ හිටියාම අර අඬමින් ඉන්න සහෝදරයා ඇවිල්ලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත මොකද මේ ඔබ බොහෝ සිතුවිලි බරව ඒ හිතුවිලි මැත්තේම හැපි මේ වාසය කරන්නේ. අනේ ස්වාමීනි මගේ සහෝදරයා මිය ගියානේ. මගේ සහෝදරයා මැරුණ දවසේ පටන් ස්වාමීනි මට කිසිම දෙයක් කර කියා ගන්න බැරුව ඉන්නේ. එයා ගැනමයි ස්වාමීනි මතක් වෙන්නේ. අයියෝ ස්වාමීනි ඇයි අපටම මෙහෙම වුනේ? ඇයි අපේ සහෝදරයාම අපි මෙච්චර සහෝදර ප්‍රේමයෙන් ලෙන්ගතුකමින් ඉන්නකොටත් ඇයි මේ මාගේ සහෝදරයාටම මේක වුනේ? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ පින්වත මේ ඔබට පමණක් වෙච්ච දෙයක් නෙවෙයි. මේ ලෝකේ සකස් වූ හටගත් යම්තාක් දේ ඇද්ද ඒ සියල්ලම නැසී යාම උරුම කරගෙන තියෙනවා. මේ ලෝකේ හටගත්තා වූ සියලු දේ නැසී වෙනසී යන එක පොදු ලක්ෂණයක්. බිඳී යන සුළු දේ බිඳී යනවාමයි. ඒක වළක්වන්න පුළුවන් කමක් නෑ. මේ ශරීරය කියලා කියන්නේ බිඳී යන ස්වභාවයට අයිති දෙයක්. බිඳී යන ස්වභාවයට අයිති ශරීර බිඳී යෑම කියලා කියන්නේ ඔබට හෝ ඔබේ සහෝදරයාට හෝ පමණක් උරුම දෙයක් නෙමෙයි. ඒක මේ ලෝකේ පොදු ධර්මතාවයක්. පින්වත ඉස්සර හිටපු නුවණැත්තු බිඳී යන සුළු දේවල් ගැන අවබෝධයකින් වාසය කළා. මේවා බිඳිලා යන දේවල්, මේවා නැසිලා යන දේවල්, මේවා වෙනසෙන දේවල්. අන් හිම අවබෝධයකින් හිටියා. ඔය අවබෝධය හේතු කරගෙන තමන්ගේ ආදරණීය සහෝදරයා මැරුණ දවසේවත් ඒ ගැන සිතා ශෝකයටපත්ව සිතවිලි බරුව හිටියේ නෑ කිව්වා. එතකොට මේ තමන්ගේ සහෝදරයාගේ වියෝවෙන් අඬමින් ඉන්න කෙනාට හිතුවිල්ලක් උපදිනවා. අනේ මටත් එහෙම ඉන්නේ නැත්නම්. මටත් පුළුවන් නම් මගේ සහෝදරයා ගැන හිතලා අඬන්නේ නැතුව, ශෝකයක් නැතුව, වැළපීමක් නැතුව ඉන්න සංසිඳුවාගෙන. අනේ සංසිඳීමට මාත් ආසනේ. එහෙම හිතුණා. දැන් අපි වුණත් සංසිඳීම කියන එකට ආසයි. නමුත් සංසිඳීම කියන තැනට අපේ හිත ගන්නෙ කොහොමද කියලා අපිට තේරෙන්නේ. අපි වුණත් ආසයි කම්පාවක් නැතුව ඉන්න. නමුත් අකම්පිත තැනට හිත ගන්නෙ කොහොමද කියන එකට අපි දක්ෂ නැහැ. දැන් මේ තැනත්තාට හිතක් උපන්නා අනේ මාහටත් ලැබෙනවා නම් අතීත නුවණැත්තෝ කළා වගේ සහෝදරයාගේ වියෝව නිසාවත් ශෝක නොකොට නොවැළපී ඉන්න මට ලැබෙනවා නම්
ආන් එහෙම හිතුවිල්ලක් උපන්නා. ඒ හිතුවිල්ලෙන් යුක්තව ඔහු ඉල්ලා සිටිනවා භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීතයේ නුවණැත්තෝ තමන්ගේ සහෝදරයා අහිමි වෙද්දී පවා ශෝක නොකොට ඉවසූ හැටි මාහට වදාරනසේක්වා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ තමයි මේ ලස්සන ජාතක පුවත මේ ජාතක කතාවේ නම මතරෝදන ජාතකය. මලවුන් වෙනුවෙන් හඬා වැළපෙන අයගේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ගොඩාක් ඉස්සර කාලේ බර්ණැස්පුරේ බ්‍රහ්මදත්ත නම් මහා රජුරුවෝ රාජ්‍ය කරමින් හිටියා. ওই කාලේ මහ බෝධිසත්වයෝ 80 කෝටියක මහා ධනයක් ඇති සිටු පවුලක උපන්නා. ඔහු වයසින් වැඩෙද්දී දෙමාපියන් කලුරිය කළා. මව්පියන්ගේ අභාවයෙන් පස්සේ පවුලේ සියලුම වගකීම් වැටුනේ මේ බෝධිසත්වයන්ගේ වැඩිමහල් සොහොයුරා පිටට. කියන්නේ බෝධිසත්වයන් වහන්සේට තව වැඩිමහල් සහෝදරයෙකුත් හිටියා. සාමාන්‍යයෙන් අම්මා තාත්තා හිමි වුණාට පස්සේ වැඩිමහල් සහෝදරයෝ වැඩිමහල් සහෝදරියෝ අම්මා තාත්තා වගේ වෙනවනේ ඕනම පවුලක. බොහෝ පවුල් සංස්ථා ගත්තාම දෙමව්පියෝ කාලක්‍රියා කිරීමත් එක්ක පවුලේ ඉන්න වැඩිමහල්ම සහෝදරයා වැඩිමහල්ම සහෝදරිය අනිත් අයට අම්මා වගේ අනිත් අයට තාත්තා වගේ වෙනවා. ඉතින් මේ කාලෙත් බෝධිසත්වයන් වහන්සේගේ වැඩිමහල් සහෝදරයා ඒ පවුලටම තාත්තා කෙනෙක් වගේ වුණා. බෝධිසත්වය ඇති දැඩි උනේත් ඔහු ඇසුරු කරගෙනමයි. අවවාද අනුශාසනා උපදෙස් ඔක්කොම ලබා ගත්තෙත් ඔහුගෙන්මයි. ඉතින් බොහෝම ආදරයෙන් ලෙන්ගතුව වාසය කළා. ටික කාලයයි ගත වුණේ අනේ මේ සහෝදරයා කරාත් මරණය පැමිණුණා. තමන්ගේ සහෝදරයත් මිය පරලෝ ගියා. එතකොට පවුලේ ඥාති හිත මිත්‍රාදීන් ඒකරාශී වෙලා හිසේ අත් බැඳගෙන හඬා වැළපෙන්න පටන් ගත්තා. අයියෝ මේ මොකද්ද උනේ මේ විනාශපැත්තිය. තව ජීවත් වෙන්න හොඳට කාලය තියෙද්දී ඇයි මේ මෙහෙම උනේ කියලා ඔන්න හඬා වැළපෙන්න පටන් ගත්තා. එක්කෙනෙකුට බැරුව ගියා හොඳට සිහිය පිහිටුවාගෙන සිහියෙන් කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්න. නමුත් මෙතන විශේෂයක් තියෙනවා. තමන්ට තාත්තා වගේ හිටපු සහෝදරයා මිය ගිහිල්ලත් බෝධිසත්වයෝ හඬන්නේ නැත. බෝධිසත්වයෝ වැළපෙන්නේද නැත. බෝධිසත්වයන්ගේ කලබලයක්ද නැත. අයියෝ මේ අපට කවර විපතක් වුණාද කියලා කෑගසන්නේද නැත. කිසි කලබලයකින් තොරව සාමාන්‍ය විදිහට ප්‍රකෘති සිහියෙන් හිටියා. එතකොට අර මලගෙදෙට්ට එනවානේ ඉතින් අවසන් ගෞරව දක්වන්නට කියලා. ගමේ ඉන්න ප්‍රධාන අය ඔක්කොමලා මේ 80 කෝටියක මහා ධනස්කන්ධයකට උරුමකම් කියන සිටු පවුලන්නේ. සෑහෙන මිනිස්සු කන්දරාවක් මේ මලගෙදෙට්ට ආවා. ඒ මෙන එන මිනිස්සුන්ට අනික් මලගෙවල් වල නැති විශේෂ ලක්ෂණයක් මෙහි පේනවා. බොහෝ දෙනෙක් අඬනවා. සාමාන්‍ය මලගෙවල් වල තිබෙන පොදු ලක්ෂණේ බොහෝ දෙනෙක් ඇඬීම. ඇඬුවේ නැත්තම් නිකන් ඒක මලගෙදරක් නෙමෙයි වගේනේ. සාමාන්‍ය මලගෙදරක් කියලා තිබුණොත් එහෙම එතන ඉතින් අඬන්න කෙනෙක් ඉන්න ඕන. ඒ ඇඬුම වැළපුම කියන එක මේ මලගෙදරක් දකින්න ලැබෙනවා. ඒ වුණාට එක පසෙක දකින්න ලැබෙනවා මේ මිය පරලෝ ගියපු කෙනාගේ සමීපතම සහෝදරයා කිසි කම්පාවක් නැතුව සාමාන්‍ය විදියට කටයුතු කරගෙන ඉන්නවා. ඒතර මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. බලපන් අර ඉන්නේ මේ මිය ගියපු කෙනාගේ එකම සහෝදරයා. මෙයාගේ මව්පියාට හැම දෙයකටම හිටියේ ඔය දැන් මිය පරලෝ ගියපු කෙනානේ. දැන් බලපන් තමන්ට තාත්තා වගේ හිටපු තමන්ගේ වැඩිමහල් සහෝදරයා නැති වුණා කියලා මේ පුද්ගලයාට කිසි වගේ වගන්නේ නේ. මේ පුද්ගලයා කිසි කම්පාවක් නැතුව ඉන්නවනේ. මේ පුද්ගලයාගේ ඇස්වල කඳුලක්වත් නැහනේ. බලපන් මූණවත් අකුලගෙන නැහනේ. කිසි වගක් නැතුව ඉන්න හැටි. තමන්ගේ සහෝදරයා සම්බන්ධයෙන් කිසි සහෝදර කැක්කුමක් මේ පුද්ගලයාට නැහනේ. මෙහෙම හිතෙනවා ඇති. දැන් ඇතමු කියනවා මෙහෙම හිතෙනවා ඇති. දැන් සහෝදරයා මිය පරලෝ ගියාට පස්සේ උන්දාගේ කොටහත් තමන්ටනේ. ඒක ගැන හිතලා වෙන්නේ නැති. හොඳයි ওই පුද්ගලයා මිය පරලෝ ගියපු එක
දැන් ඉතින් ඒ පුද්ගලයාගේ කොටහත් මට නොවේ කියලා ඒක තමයි ඔය හිතනු ඇත්තේ. අපිටත් මේවා අපේ ඇස් වලින් දකින්න උනානේ. තමුන්නේ එකම සහෝදරයා මිය ගියාට පස්සේ ඒකෙන් සතුටු වෙන ඇයෝ මෙහෙම කතා වෙනවා. අද වුණත් පින්වතුනේ බැරි වෙලාවත් මල ගෙදරක නොහඬා හිටියෝ තින්නම් ඔය වගේ සෑහෙන කතන්දර නම් අහගන්න වෙනවා. ඔගේ සෑහෙන කතා අහගන්න වෙනවා. මල ගෙදරක හදිසියේ මිය පරලෝ ගියපු ඥාතියා වෙනුවෙන් අඬන්නේ වැළපෙන්නේ නැතුව කෙනෙක් හිටියොත් එහෙම හිතක් පපුවක් නැති මිනිස්සෙක් කියයි. වෙන මොකක් හරි කෝන්තරයක් හිතේ තියෙන්න ඇති කියයි. අපි හිතමු ස්වාමි භාර්යාව මිය පරලෝ ගිහිල්ලා ඒ හේතුවෙන් බිරිඳ ස්වාමියා නොඅඩා හිටියොත් එහෙම ඊළඟට මේ බිරිඳ හරි ස්වාමි පුරුෂයා හරි කුමන්ත්‍රණ කරලා තමන්ගේ ආදරණීය බිරිඳ ස්වාමියා මිය පරලෝ යන්ට හේතුණා කියයි. මොනවා හරි කතා ගොතනවා. ඒ මොකද මිනිස්සුන්ට ඒක අදහා ගන්න බෑ. ඇතැම්මු මේක බෝධිසත්වයන් වහන්සේගේ මූණටම කිව්වා. බෝධිසත්වයන් වහන්සේට දෝෂාරෝපණ කරගෙන ආවා. ඔය කොහොමද ඔහොම ඉන්නේ? ඔය විදිහට නොහඬා ඉන්නේ කොහොමද? ඇයි ඔහොම කරන්නේ? ඔහෙට හිතක් පපුවක් නැද්ද? මෙහෙම කතා කරගෙන ආවා. මෙහෙම කතා කරගෙන එනකොට එක්කෙනෙක් දෙන්නෙක් වචන දාගෙන එනකොට අර ඒ හිතවිල්ලෙන් තෙරපි හිටපු අය මේකට එකතු වුණා. එකතු වෙලා මේ මල ගෙදර බෝධිසත්වයන් වහන්සේට එරෙහිව මහා පිරිසක් නැගී හිටියා. අඬන ඥාතිනුත් නැගිට්ටා. ඒක නේනම් අපේ හදවත් වලටත් දුක තියෙනවා. මෙයාට කිසි ගාණක් නැහැනේ. දැන් මෙතන වෙනම ප්‍රශ්නයක් හටගන්නට සූදානම් වෙනකොට බෝධිසත්වයෝ ටිකක් උස්සහඬින් කතා කළා. මේ ඔහෙලාට ලෝක ධර්මයේ නොතේරුණාට මට කරන්න දෙයක් නැහැ කිව්වා. බෝධිසත්වයෝ කිව්වා ඔහෙලා මේ එක ඒවා හිතාගෙන මට අතපය දික් කරගෙන ආවට ලෝක ධර්මයේ තේරෙන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන් මට කරන්න දෙයක් නැහැ. ඔහෙලා හිතාගෙන ඉන්නේ මගේ සහෝදරයා විතරක්ම මේ ලෝකේ මැරෙනවා කියලාද? ඇයි මේ ලෝකේ අනිත් මිනිස්සු මැරෙන්නේ නැද්ද? මට අතපය දික් කරගෙන එන ඔහෙලා මැරෙන්නේ නැද්ද? මරණය කියන එක අපි හැමෝටම උරුම එකක්. තව කෙනෙකුගේ මරණයක් වෙනුවෙන් ශෝක වෙනවට වඩා ශෝක වෙනවා නම් තමුන්ගේ මරණය ගැන හිතලා ශෝක වෙන්න. මේ මගේ මිය පරලෝ ගියපු සහෝදරයාගේ මృత ශරීරය දිහා බලාගෙන ඔහෙලා හිතනවා නම් හිතන්ට මාත් මේ විදිහට මිය යනවා නොවේද කියලා. ඒ වගේ බුද්ධිමත් කල්පනාවකට ඇවිල්ලා බුද්ධිමත් විදිහට කටයුතු කරන්න කිව්වා. නිකන් මృత ශරීරයකට යලි පණ ඒවා කියලා අඬන්න තරම් මං මෝඩෙක් නොවේ කිව්වා. ලෝක ධර්මයේ දන්නා කෙනෙක් විදිහට නිකන් නොකරුණේ කඳුලක් හෙලලා මෙතන අනිත්‍යයන්ට පේන්න හැඬීමේ ඇති අරුත මොකක්ද බලන්න. ඇත්තෙම පිංගුතුනේ මිනිස්යන්ට ප්‍රඥාව කියන ඒ මහානීය සම්පත්තිය ලැබෙනවා නම් ඒ තුලින්මයි මේ මිනිසයා සැපවත් වෙන්නේ. බලන්න තමන්ගේ ප්‍රිය කරපු ආදරය කරපු කෙනෙක් වියෝ වෙච්චි වෙලාවකත් කෙනෙකුට නොහඬ සැනසille සතුටින් ඉන්න ප්‍රඥාව උදව් කරනවා නම් ඒ කෙනාට සාමාන්‍ය වෙලාවට ජීවිතේ සතුටින් ඉන්න ඒ ප්‍රඥාව කොච්චර උදව් කරනවද? සතුට අහිමි වී යන මහා නස්පැත්තියක් ජීවිතයට කඩාපාත් වී තියෙද්දීත් තමන්ගේ සතුට නැසෙන්නේ නැත්තම් ඒ කෙනාට ඉබඳු ආපතාවක් නැති මොහොතේ කොච්චර සතුටක් ඇද්ද? ඒ නිසා සතුට සැනසුම සුවය යම් තැනක තිබේ නම් ඒ ප්‍රඥාව තිබෙන තැනමයි. ප්‍රඥාව තිබෙන තැනමයි. හොඳට ඒක හිතේ තැම්පත් කරගත යුතු එක. බෝධිසත්වෝ ඔය කරුණ කාරණා කියනකොට අර හැමෝගෙම කටවල් වැහුණා. හැමෝම බිරාන්ත වෙලා බලාගෙන හිටියා. එතකොට බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ සහෝදරයාගේ මృత ශරීරයේ නිවසේ තිබෙද්දි අර මල ගෙදරට පැමිණලා සිටපු පිරිසට මෙන්න මේ විදිහේ හරීම ලස්සන ධර්මයක් ඒ පිරිසගේ ජීවිතය ගැන තේරුම් ගන්න වටින ධර්මයක් මහ බෝධිසත්වයෝ එදා දේශනා කළා.
මැරෙන අයම මැරුණු අයට නේද හඬන්නේ. තමුන් මැරෙන බව දැනගෙන ඇයි නොහඬන්නේ. සිරුර තියෙන සියල්ලන්ට මේ දේ වෙන්නේ. කෙමෙන් කෙමෙන් මේ ලොව අත්හැරලා යන්නේ. බලන්න කිව්දේ මේ මැරෙන අයම නේද මැරිච්චි කෙනෙක් දිහා බලාගෙන මේ අඬන්නේ. අයියෝ මියදිලා. අයියෝ යන්න ගිහිල්ලා. අයියෝ සිද්ධ වෙච්චි දෙයක් කියලා අඬන්නේ මැරෙන අයම නේද? තමුන් මරණයට පත් වෙන්නේ නැති කෙනෙක් නම් තමුන් අමරණීය කෙනෙක් නම් ඔන්න මැරිච්ච කෙනෙක් වෙනුවෙන් ඇඬුවාට කමක් නැහැ අයියෝ මට වගේ යාට අමරණීය වෙන්න බැරි වුණානේ. එහෙම ඇඬුවට කමක් නැහැ. මොකද අනිත් කෙනාට ඒ ලාභෙ ලැබුන්නේ නැහනේ අයියෝ කියලානේ. නමුත් මැරෙන අයම නේද මේ මැරුණු අයට අඬන්නේ. තමුන් මැරෙන බව දැනගෙන ඇයි නොහඬන්නේ. අඬනවා නම් ඇඬිය යුත්තේ මේ අපේ ප්‍රිය ඥාතියා මිය පරලෝ ගියේ යම්සේද මා කරාද මරණය පැමිණෙන්නේය කියලා හිතලයි අඬනවා නම් අඬන්න ඕනේ. එහෙම අඬන කෙනෙක් පේන්න නැහැ. අයියෝ මා කරාද මරණය පැමිණෙනවා නොවේද කියලා හිතලා අඬන කෙනෙක් එහෙම නැහැ. හරිනම් අඬනවා නම් ඇඬිය යුත්තේ එහෙම හිතලා නොවේ. සිරුර තියෙන සියල්ලන්ට මේ දේ වෙන්නේ. මරණය කියන එක සිරුරක් උරුම කරගත්ත සියලු දෙනාට උරුම දෙයක්. හේතුව මේ සිරුර මරණ ස්වභාවය උරුම කරගෙන තියෙනවා. මරණ දමුමි. මා මරණයට පත්වන්නෙමි. මරණං අනතීතෝ. මරණින් මා නිදහස් නැත කියලා නුවණැත්තෝ කල්පනා කරන්නේ නිසා. මේ සිරුර මරණය උරුම කරගෙන තියෙන එකක්. බුදුරජාණන් වහන්සේ වදාළේ පරිජින්න මිදං රූපං. මේ රූපය දිරීම උරුම කොට තිබේ. රෝග නිඩ්ඩං පබංගුරං. මේ සිරුර රෝගයන්ට කැදැල්ලක් බඳුය. රෝග නැමැති බිජු වටේ දැමීමට සැකසූ කැදැල්ල කියා කිව යුත්තේ මේ සිරුරටයි. බිජ්ජති පූති සන්දේහෝ මරණං තංහි ජීවිතං. මේ කුණු ශරීරයේ යම් දවසක සිඳී බිඳී යනු ඇත. මරණයෙන් මේ සියල්ල කෙලවර වේ. මේක තමයි හැම ශරීරයක් උරුම කරගත්ත හැම කෙනෙකුගේම ධර්මතාවය මේක. ඕක ඉක්මවා යන්න බෑ. ජාතියක් වශයෙන් වෙන් වුණා කියලා ඕක ඉක්මවා යන්න බෑ. ආගමික වශයෙන් වෙන් වුණා කියලා ඕක ඉක්මවා යන්න බෑ. මහා ධනවතෙක් වුණා කියලා ඕක ඉක්මවා යන්න බෑ. මහා බලවතෙක් වුණා කියලා ඉක්මවා යන්න බෑ. උගතෙක් වුණා කියලා ඉක්මවා යන්න බෑ. හැම දිනාට පොදුයි. සිරුර උරුම කරගත්තා නම් ඒ සිරුර නාකිවන්නේය, ලෙඩවන්නේය, මැරෙන්නේමය. මේක තමයි ධර්මය. ලෞතර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට විවර කරන නුවණැත්තෝ විතරක් ආදරෙන් වැළඳ ගන්න මෝඩයෝ විසින් බොහෝම භීතියට පත් වෙලා හාපෝ ඔය ධර්මේ නම් හරි ඍණාත්මකයි කියලා බැහැර කරන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මෙයයි. මේ ජීවිතේ සත්‍යය. සත්‍ය ස්වභාවය මේක නොවේද? හැම දිනම උරුම කරගත්ත පරම සත්‍ය මේක. කෙමෙන් කෙමෙන් මේ ලොව අත්හැරලා යන්නේ. මේ ජීවිතේ ගත කරන හැම නිමේෂයකම මිය පරලෝ ගියපු අනිත් අය වෙනුවෙන් හඬ වැළපි වැළපි අපි කරන්නේ කෙමෙන් කෙමෙන් මේ ලෝකේ අත්හැරලා යන එක. හිතන්න පින්වතුනි මේ දහම් කතාව දැන් ආරම්භ වෙලා අඩහෝරාවක පමණ කාලයක් ගත වුණා. දැන් මේ ටිකට තුනේ මොකද්ද? කෙමෙන් කෙමෙන් කාලය අවසන් වී ගියා. මේ කෙමෙන් කෙමෙන් අවසන් වී යන්නේ අපිට ඉන්න තියෙන කාලය නොවේද? අපි මේ කෙමෙන් කෙමෙන් ඇදෙන්නේ මේ ලෝකේ අත්හැරලා යන තැනට නොවේද? දෙවිවරු හා මිනිස්සු හැම සිව්පාවෝ කුරුල්ලෝද සර්පයෝද ලොව සිටිනා සියල්ලෝද ඇති නැති හැම දෙනා ලොවේ ඒ කාටත් තමන්ගේම සිරුරු වලට අධිපති බව පවත්වන්නට නොහැක්කෝය. ජීවත් වෙන්නට තව තව ආසා තියෙද්දී හැමෝම දිවි අත්හැර යන්නෝ. හරිම සොඳුරු අර්ථයක්. දෙවිවරු කියලා නෑ, මිනිස්සු කියලා නෑ, සිව්පාවෝ කියලා නෑ, අහසේ සරණ කුරුල්ලෝ කියලා නෑ, බඩගාගෙන යන සර්පයෝ කියලා නෑ.
ලෝකේ ඉන්න හැමෝම මේ ලෝකේ ඉන්න හැම දෙනාම ඊළඟට ඇති නැති හැම දෙනාම ඇති නැති කියලා කිව්වේ ඇතමෙකුට ධනෙ ඇත ඇතමෙකුට ධනෙ නැත ඇතමෙකුට බලය ඇත ඇතමෙකුට බලය නැත ඇතමෙකුට වත් පොහසත්කම් ඇත ඇතමෙකුට වත් පොහසත්කම් නැත ඇතමෙකුට රූප සම්පත්තිය ඇත ඇතමෙකුට රූප සම්පත්තිය නැත ඇතමෙකුට ඥානෙ ඇත ඇතමෙකුට ඥානෙ නැත ඔහොම ඇති නැති පරතරේ තියෙනවනේ නේ ඇති නැති පරතරේ මේ ජීවිත කතාව ගත කරනකොට එහෙම තිබුණට ඇති නැති හැම දිනාට පොදු එකක්. ඒ කිසි කෙනෙකුට තමන්ගේම සිරුරු වලට අධිපති බව පවත්වන්නට නොහැක්කෝය. තමන් කියලා අල්ලගත්ත සිරුරටම අධිපතිකම පවත්වන්න බෑ ඒ කාටවත්. මේක නාකි වෙන්න එපා. මේක ලෙඩ වෙන්න එපා. මේක දිරලා යන්න එපා. මේක නැසෙන්න එපා. මේක දුර්වල වෙන්න එපා. ලපන්න බෑනේ පින්වතුනි. අද තාක්ෂණය ගත්තොත් බලන්න ලෝකේ අපි දියුණුවයි කියලා කතා කරනෝනේ. දියුණුවයි කියලා කතා කරාට මේ සිරුරට අධිපතිකමක් අපි කොහොම කියන්නේද? අපි ඔක්කොම දිරනවා. අපි ඔක්කොටම ලෙඩ දුක් වැළඳෙනවා. දැන් මේ ලෙඩ දුක් එන හින්දා අපි නොයෙක් බලන්න මේ කාලේ අපි මේ මාස්ක් දාගෙන ඊට පස්සේ නොයෙකුත් විස බීජ නාශක පරිහරණය කර කර කොච්චර රැකිල්ලක් රැකෙන්න උත්සාහ කරනවද? එහෙම රැකෙන්න උත්සාහ කරද්දිත් අනේ මේන්න චූට්ටක් ඔළුවේ අමාරුවක් එනවා. නහය බුරුල් වෙනවා ගිහින් බලද්දි මෙන්න වැළඳිලා රෝගී. ඉතින් ඒ නිසා තමන්ගේම සිරුර වලට තමන්ට අධිපතිකම කියන්න බෑ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔය ගැන දේශනා කළා මෙහෙම අධිපතිකම ගැන. සාමාන්‍යයෙන් රටක රජෙකුට පුළුවන් රාජ්‍ය සම්බන්ධයෙන් අධිපතිකම පවත්වන්නට. ඒ රටේ ඉන්න යම් මිනිස්සෙක්ව මරවන්න ඕන නම් රජුරන්ට පුළුවන් ඒක අනෙක් මරවන්න. අසවල් පුද්ගලයාව ඝාතනය කරපන්. අසවල් පුද්ගලයාගේ ධනෙ රාජසන්තක කරපන්. අසවල් පුද්ගලයාව රටින් නිරපාපන්. ඕන දෙයක් කරයි. අසවල් පුද්ගලයාව හිරේ විලංගුවේ දමාපන්. ඕන දෙයක් කරයි කි. රජුරන්ට හිතුසේ. අහනවා තමුන්ගේ රූපය ගැන තමුන්ට එහෙම කටයුතු කරන්න පුළුවන්ද? බලන්න. එහෙම ගත්තාම අපි මේ රූප කායට මම මේක මගේ කියලා කිව්වාට මේක ඇත්තටම මගේත් නොවේ මේක ඇත්තටම මමත් නොවේ. ජීවත් වෙන්නට තව තව ආසා තියෙද්දී හැමෝම දිවි අත්හැර යන්නෝ හැමෝම දිවි අත්හැර යන්නේ ජීවත් වෙන්නට තව තව ආසා තිබෙද්දීය. ජීවිතේ සම්බන්ධයෙන් ආසා ගොඩාක් තියෙද්දී තමයි හැමෝම ජීවිතය අත්හැරලා යන්නේ. භයානක ලෙඩකට දුකකට පත් වුණත් ඒකේන අවසානයේ කෙඳිරි ගගා කියනවනේ අනේ මම මේක විදවිල්ලට වඩා හොඳයි මැරුණා නම් කියලා. එයාගේ උනත් හිතේ තියෙන්නේ මේ ලෙඩේ සුවපත් වෙලා විඳවන්න නැතුව ජීවත් වෙන්න තියනවනේ. එහෙම තමයි හිතේ තියෙන්නේ. මරණය කියන එකට හැම කෙනෙක්ම බියයි. හේතුව මරණය කියන දේ තියෙන ආනුභාවය. මරණයේ තියෙන ආනුභාවය නිසා නිරිසතා පවා මරණයට බයයි කියනවා. නිරේ ගිනිදැල් ඇතුලේ පිච්චි පිච්චි ඉන්න නිරිසතා නිරෙන් නිදහස් වෙනවට ආස කරන්න එපයි. නමුත් ඒ නිරසතා නිරෙන් නිදහස් වීමට සතුටුයි. හැබැයි නිරේදී උනත් මැරෙන්න බයයි. ඒ තරම් මේ මරණයේ ආනුභාවය. නාගසේන මහරහතන් වහන්සේ ඕක විස්තර කරනවා. හරියට මේ වගේ කියනවා. යම්කිසි භයානක විස ගෙඩියක් ඇඟේ තියෙනකොට ඒ මිනිසයා වෛද්‍යවරයෙක් ළඟට යනවා තමන්ගේ ඒ ගෙඩිය ඉවත් කරව ගන්න. එතකොට වෛද්‍යවරයා එයාගේ ළඟට අරගෙන එනවා අර ගෙඩිය ඉවත් කිරීම පිණිස පවතින ඔය කතුරු ඊට පස්සේ එහෙම ගෙඩිය කපලා අයින් කරන උපකරණ කට්ටලේ අරගෙන එනවා. ඒ උපකරණ කට්ටලේ අරගෙන එනකොට මේ ගෙඩිය ඉවත් කරගෙන සුවපත් වෙන්න කැමති මිනිසයන් බය වෙන්නේ නැන්ද? අපි දැන් මේ ගෙඩිය කපන්න යන්නේ. දැන් ඔපරේෂන් එක කරන්නයි ලැහැති බයටපත් වෙනවා. ඕන් ඔය වගේ කියනවා. නිරේ ඉන්න නිරිසතා නිරේන් චුත වෙනවට කැමති. නිරා දුකට අකමැති. හැබැයි නිරයේදීවත්
මැරෙන්න බයයි. එහෙම තමයි මේ ජීවිතේ පින්වතුනි. අපි හැමෝම මරණය උරුම කරගෙන ඉන්නවා. තව තව ජීවත් වෙන්න සැනසෙල්ලේ ජීවත් වෙන්න ආසාව තියෙද්දීම නොපිරුණු ආසාව ඇතුව ඉද්දීම මේ ලෝකේ දාලා යන්න වෙනවා. මෙසේ ලොවේ හැම දෙයක්ම වෙනස් වෙවි සැලී නැසෙන දේවල් වේ. සැප දුක් ගැන මිනිසුන් තුල නොඑක් දී පතා සිටියද වෙනස් වෙවි වෙනසී යද්දී ඒට හඬා වැළපුණාට සිතක් නොවන්නේ. සෝ දුක් ඔබේ සිතේ ගොඩ ගැසී ඇයිද ඔබව පෙලා දමන්නේ. මෙහිම ලෝකය කියන එක වෙනස් වීම ස්වභාව කොට ඇති එකක්. යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් විදිහකට හිතාගෙන ඉන්නවාද වෙන්නේම වෙනස් දෙයක්. ඒතා දිසෝ විනා භාවෝ. ලෝකයේ තියෙන වෙනස් වීම පස්ස ලෝකස්ස පරියායන්. මේ ලෝකේ යන ධර්මතාවය දකින්න. එහෙම වෙනස් වෙන ලෝකේ සැප දුක් ගැන මිනිසුන් තුල නොඑක් දේ පතා සිටියදී මේ දුක් උරුම නොවෙනවා නම් හොඳයි කියලා පතද්දී මේ සැප ලැබෙනවා නම් හොඳයි කියලා පතද්දී ඒ පැතුමන් තියෙද්දීම වෙනස් වෙවි වෙනසී යනවා. තමන් මේ සැපේ ලැබෙනවා නම් හොඳයි කියලා හිතපු සැපේම නැති වෙලා යනවා පේනවා. මේ දුක නොයනවා නම් කියලා හිතාගෙන හිටපු දුකම ජීවිතේට එනවා පේනවා. ඒට හඬා වැළපුණාට සිතක් නොවන්නේ. ඉතින් මෙහිම මොහොතක තමන්ගේ ජීවිතයේ සැප දුක් අනුව දෝලණය වෙද්දී හඬනවා වැළපෙනවා කියන එකෙන් මනුස්සයාට කිසිම සිතක් සිද්ධ වෙන්නේ නැහැ. සෝ දුක් ඔබේ සිතේ ගොඩ ගැසී ඇයිද ඔබව පෙලා දමන්නේ. ශෝක දුක් වලින් හිත තෙරපා ඇයි කියලා අහනවා මෙහෙම තමන්ව පෙලාගන්නේ. කාමෙන් මුසපත් වූ අය සුරා සොඬුන් පිනක් නොකළ මෝඩ අයත් කරුණු කාරණා දකින්ට දක්ෂ නැති අයත් හොඳ වැඩවල නොයෙදී සිටි අයත් ලෝ දහම දකින්ට දක්ෂ නැති අයත් සිතන්නේ මං මෝඩයෙක් කියා. බෝධිසත්වයෝ කියනවා මම මේ ලෝක ධර්මයේ ගැන අර්ථ වශයෙන් තීරුම් අරගෙන මන් නොහඬා ඉන්නකොට මං මෝඩයෙක් කියලා හිතන්නේ කොයි වගේ අයද? කාමයෙන් මුසපත් වූ අය. කාමයෙන් මුසපත් වෙච්ච කෙනාට තියෙන මේ අලාභය තමයි කාමෙන් එයා මත් වෙලා. මත් වෙච්ච කෙනාට නැතුව යන්නේ පිංගුතුනි සිහි කල්පනාවනේ. අපි කියනෝනේ මත් වෙච්ච කෙනාට වෙරි වුණා කියලා. වෙරි වෙච්ච පුද්ගලයාට වෙන්නේ සිහි කල්පනාව නැතුව යනවා. ඉන්නේ කොතනද කියලා අමතකයි. Taman ඇඳගෙනද ඉන්නේ කියලා අමතකයි. Taman කියන වචන මොනවද කියලා අමතකයි. ඔක්කොම ටික අමතකලා යනවනේ. වෙරි වුණාම. ඔය වගේ කාමයෙන් මුසපත් වුණාම ඔක්කොම අමතකයි. තමන්ගේ තියෙන අජීවී කාමයටත් අහු වෙනවා මේවා මගේ මේවා මටයි අයිති මේවා අපි එකතු කරපුවා. එයාට අමතකයි මේවා දාලා යන්න වෙනවා කියලා. සජීවී කාමයටත් එයා අහු වෙනවා මේ අපේ අය මේ මගේ අය මේ මගේ එවුන් එහෙම අහු වෙලා යනවා. එයාට අමතකයි ඒ අයත් අත්හැරලා දාලා යන්න වෙනවා කියලා මේ ස්වභාවයට කියනවා කාමෙන් මුසපත් වීම. කාමේ හේතු කරගෙන මුසපත් වෙලා කාමේසු අවිගත රාගා කාමයේ කෙරෙහි තියෙන රාගය අත්හැරලා නැහැ. කාමේසු අවිගත ප්‍රේමා කාමයේ ගැන තියෙන ප්‍රේමය අත්හැරලා නැහැ. කාමේසු අවිගත පිපාසා කාමයේ ගැන තියෙන පිපාසය අත්හැරලා නැහැ. ඒ බඳු කෙනා කාම සම්පත්තියම හිත හිතා ඉන්නවා. ඒ මත්තේම නොපිරුණු කෙනෙක් විදිහට වාසය කරනවා. අන්න ඒ බඳු අයට තව කෙනෙක් මියදුනාම හඬන්නේ නැති කෙනා දැකලා අමුත්තක් හිතනවා. ඇයි මේ? ඇයි මෙහෙම උනේ කියලා. එතකොට කාමයෙන් මුසපත් වෙච්ච අයටත් මම මෝඩයෙක් කියලා හිතෙයි. ඊළඟට සුරා සොඬුන්ට සුරාව බීලා මත් වෙලා සිහි කල්පනාව නැති කරගත්ත පුද්ගලයාටත් මම මෝඩයෙක් කියලා හිතෙයි. පිනක් නොකළ මෝඩ අයත් පිනක් කරගත්තේ නැති අය ඉන්නවා. දැන් පින් කරන්නේ නුවණැත්තෙක්නේ. පින් කරන්නේ පිනට වර්ණනා කරන්නේ නුවණැත්තෙක්. මොකද එයා දන්නවා පිනේ රැකවරණේ. පුණ්‍ය ධනය කියන එක ධනයක් විදියට අඳුනගන්නේ නුවණින්නේ. නැති කෙනාට පුණ්‍ය ධනෙ පේන්නේ. නැති කෙනාට පේන්නේ පින කියලා කියන්නේ සංසාරේ දිග්ගස්සන
පින කියලා කියන්නේ අනවශ්‍ය එහෙම එකක් විදියට. එයාට පින කියන එක දැක ගන්න බැරුව යනවා. පින කියන එක දකින්න තියෙන නුවණින්. පින කියන්නේ නුවණැත්තන්ට අයිති එක. පින් කරන්නේ නුවණැත්තෝ. පිනට ප්‍රශංසා කරන්නේ නුවණැත්තෝ. තමන්ගේ ජීවිතයේ අවිනිශ්චිත බව දකින නුවණැත්තෝ පින් කරන්නේ. ජීවිත අනතුර పూర్ව දැනුම් දීමකින් තොරව එන්නේය කියලා දන්න නුවණැත්තෝ පින් කරන්නේ. මෙතනින් මිය පරලෝ ගියාට පස්සේ තමන්ට ඕන විදිහට අයදුම්පත් දාලා පරලොවකට යන්න බෑ කියලා දන්න නුවණැත්තෝ පින් කරන්නේ. මිය පරලෝ යන තමන්ට මේ කාම සම්පත් එකක්වත් ඇදගෙන යන්න බෑ. මේවා ඔක්කොම මෙහි දාලා යන්න වෙනවා කියලා දකින නුවණැත්තෝ පින් කරන්නේ. තමන්ගේ ජීවිතයට තමන් පෞද්ගලිකව රැකවරණයක් හදාගත යුතුමයි කියලා දකින නුවණැත්තෝ පින කරන්නේය. එනිසා පින් කිරීම ගැන තේරුම් ගන්න හොඳට පින කරන්නේ පිනට ප්‍රශංසා කරන්නේ නුවණ තියෙන කෙනෙක්මයි. මෝඩ දැනැත්තෙකුට පින කියන එක තේරුම් ගන්න බෑ. පින් කරපු නුවණැත්තා පින් කළ තැනැත්තෙක් විදිහට මිය යනකොට රැකවරණය සහිතව මැරෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක වදාළේ මෙහෙම. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුරු රටක සුවසේ සේවා කටයුතු කරපු තැනැත්තෙක් යලි සුවසේම මව් රටෙද්දී ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඥාතින් මිත්‍රයෝ හිතවතුන් ඔහුව ඊතා සතුටින් සාදරයෙන් පිළිගන්නේය. තතේව කතපුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. ඒ අයුරින්ම පින් කළ තැනැත්තා මෙලොව අත්තර පරලොව යන කල්හි යම් කිසි කෙනෙක් මේ ජීවිතේ වාසය කරන්නේ පින් රැස් කරමින් නම් දානෙන් සීලෙන් භාවනාවෙන් මෞපිය උපස්ථානයෙන් සෑය බෝධිය වන්දනා කිරීමෙන් අසරණයන්ට පිහිටවීමෙන් නොඑක ආකාරයෙන් තමන් සිත කය වචනෙන් පින් කරගෙන පින් කළ තැනැත්තෙක් බවට පත් වෙනා නම් කෙනෙක් මෙලොව අත්තර පරලොව යන්නේ. පුඤ්ඤානි පතිගන්හන්තු. පින ඔහුව පිළිගන්නට පැමිණේ. පියං ඥාතිව ආගතං. ප්‍රියමනාප ඥාතියසේ. මේ තමයි රැකවරණේ. ඒ රැකවරණේ ගැන ඔහොම කල්පනා කරන්නේ නුවණක් තියෙන කෙනෙක්. නුවණ නැති කෙනාට ඒක හිතා ගන්න බෑ. ඒ කෙනාට පුණ්‍ය ධනෙ පේන්නේ නැහැ. එයාට පේන්නේ මේ ලෝකේ හරි හම්බ කරන ධනය විතරමයි. කරුණු කාරණා දකින්න දක්ෂ නැති අයත් ওই විදිහට කරුණු කාරණා පහදා ගන්න දක්ෂ නැති කෙනාටත් තමන්ගේ ජීවිතේ මෝඩ බව තුලම වාසය කරන්න සිද්ධ වෙනවා. කරුණු කාරණා දකින්නවා කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ ඇස්සරලා බලද්දී පේන දේවල් තියෙනවානේ. ඒ දේ මුල් කරගෙන ජීවිතය ගැන හිතන්න දක්ෂකම අපිට තියෙන්න ඕන. දැන් බලන්න අපිට පේන්නේ නැද්ද වයසට ගියපු අය. වයසට ගියපු අය දකින්නකොට අපිට කල්පනාවක් තියෙන්නේ පැයි මේ වයසට ගියපු අය කියලා කියන්නේ ඒ අයගේ උපන් හැටිය නෙමෙයි. ඒ අය අපි වගේම තරුණ අවධියක් පහු කරගෙනයි මේ ආවේ. ඒ අය නාකි උනේ යම්සේද මාද වයසට යන්නේමයි අපිට කල්පනාවක් තියෙන්නේ පැයි. කරුණු කාරණා හිතන්න පුළුවන් කියන්නේ මේකට. යම් මිනිස්සු අපිට දකින්න ලැබෙනකොට කෙස් සුදු වෙලා, හම වැහැරිලා, දත් වැටිලා, විරූපී වෙලා අමාරුවෙන් ඉන්න මිනිස්සු අපිට දකින්න ලැබෙනකොට අපිට කල්පනාවක් තියෙන්න ඕන. මේක මේ මිනිස්යාගේ උපන් ස්වභාවය නෙමෙයි. මෙයාත් අපි වගේ හිටපු කෙනෙක්. නමුත් එයා දැන් වෘද්ධ වෙලා. මේක මටත් උරුමයි. මහා බෝධිසත්වයන් වහන්සේ ග්‍රහ ජීවිතේ වාසය කරනකොට මෙහෙමනේ දැක්කේ. ඒ දැකලා නේද නිවනක් හොයාගෙන මහබිනිස්ක්‍රමණය කළේ. ලෙඩ වෙච්ච කෙනෙක් දකින්නකොට අපිට කල්පනාවකට එන්න ඕන. මේ අපි වගේම ශරීර කූඩුවක් උරුම කරගත්ත කෙනෙක් තමයි මේ ලෙඩ වෙලා ඉන්නේ. එහෙනම් මේ ශරීර කූඩුවට මේ කුරුමයි. ප්‍රිය වූ අය වෙන් වෙලා යනවා දකින්නකොට අපිට කල්පනාවක් එන්න ඕන. මේ හොඳට ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි මැරිලා තියෙන්නේ. මගෙත් එක්ක හොඳට හිටපු මගෙත් එක්ක මේකට සාදවලට සහසම්බන්ධ වෙච්චි. එකටම එක කෑම මේසේ ඉඳලා කෑම කාපු. එයා දැන් මියදිලා. එයා මිය පරලෝ ගියා වගේ මටත් මරණේ උරුමයි යන්න කරුණු කාරණා හිතන්න දක්ෂයි.
ඊළඟට පේනවා ඒ කෙනා මිය පරලෝ යනකොට එයාගේ මුද්දක අරුංගලයක දෙයක් අරගෙන යන්නේ. ඒ ඔක්කොම මෙහෙ තියෙනවා. එයා ඇඳපු වස්ත්‍ර මෙහෙ තියෙනවා. එයා පාවිච්චි කරපු සෑම සියලු දේ මෙහෙ තියෙනවා. සමහරවිට එයා මහන්සි වෙලා ඉඩමක් අරගෙන තමයි ගේ හැදුවේ. ඒ ගේ තියෙනවා. පේනවා හරි හම්බ කරපු සියල්ල, එක් කරපු සියල්ල දාලා යන බව කරුණු කාරණා වශයෙන් හිතන කෙනා තේරුම් ගන්න ඕන. එහෙනම් මටත් මේකමයි උරුම. මටත් මේකයි උරුම. තමන්ගේ ප්‍රිය ඥාතියා මිය පරලෝ යනකොට තමන්ට කල්පනා වෙන්න ඕන. අපි හිටියට අපිට බැරි වුණා අපේ ප්‍රිය ඥාතියා නවත්ත ගන්න. අපි එයාට කොච්චර ආදරෙයිද? අපි එයාට කොච්චර ආදරෙයි වුණත් අපිට බැරි වුණා යාව මරණයෙන් ගලව ගන්න. එහෙමනම් මං මරණයට යන දවසට මාව කවුරුත් ගලව ගන්න දක්ෂ වෙන්නේ නැහැ. මේ වටේ කොච්චර පිරිවරක් හිටියත් කාටවත් බෑ මාව බේරගන්න. අන්න කල්පනාව. ඔය කල්පනාව තුළට ආවොත් පින්වතුනි අපිට ජීවිතේ ගොඩාක් පරිණතව ලස්සනට හැඩගස්ව ගන්න පුළුවන්. හොඳ වැඩවල නොයේදී සිටි අයත් ඊළඟට හොඳ වැඩවල යෙදෙන්නේ නැතුව ඉන්න අය, දුරාචාරයන්හි යෙදී ඉන්න අය, තමන් නොමෙරෙන අය කියලා හිතාගෙන ඉන්න අය. ආන්නේ බන්දන්ටත් බෝධිසත්වයන් වහන්සේ ගැන හිතනවා කියනවා මෝඩයෙක් කියලා. ලෝදහම දකින්ට දක්ෂ නැති අයත් ලෝකයේ ස්වභාවය මේකයි කියලා දැක ගන්නට දක්ෂ නැති කෙනාටත් ඔන්න ඔය ස්වභාවය ලෝදහම කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ලෝකේ අනිත්‍ය වෙලා යන එකක්, විනාශ වෙලා යන එකක්. ඒ දැක්ම නැත්තම් මේ ලෝකේ දුකට අයිති එකක්. ඒ දැක්ම නැත්තම් මේ ලෝකේ කිසිවක් tamunni වසඟේ පවත්වන්න බෑ, අනාත්මයි. ඒ දැක්ම නැත්තම් ආන්නේ බඳු කෙනාටත් හිතෙනවා බෝධිසත්වයන් වහන්සේ මෝඩයෙක් කියලා. ඉතින් ওই විදිහට එදා මහා බෝධිසත්වයෝ කරුණෙන් කරුණ පහදා දුන්නා. ඒ පහදා දීමත් එක්ක බෝධිසත්වයන් වහන්සේටත් අතපය දික් කරගෙන ආපු අර මිනිස්සු කොහොම නිශ්ශබ්ද වුණා. කාරණේ තේරුම් ගත්තා. ඊළඟට තමන්ගේ සහෝදරයා මිය පරලෝ ගියාම හේතුවෙන් අඬා හිටපු අය ඔක්කොම ඇඬිල්ල නැවැත්තුවා. නිශ්ශබ්ද වුණා. ඒ අයටත් මේ හඬා වැළපීම කියන එක කිසි තේරුමක් නැති බව තේරුණා. ඉතින් ඔය ජාතක පුවත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා ජාතක කතාව අවසානයේ මේ ජාතක කතාවම පදනම් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. දුක ගැන වදාලා. දුක කියලා කියන්නේ මේ සාංශාරික සත්වයාට උරුම දෙයක්. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, නාකිවීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රිය දේ සමග එක්වීමේ දුක, මරණ දුක, ශෝක වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් කියන මේ සියලු දුක් තමන් කැමති නාකි නොවි, ලෙඩ නොවි, මරණයටපත් නොවි සැනසille වාසය කරන්න ඒ කැමති දේ ලබන්න බෑ. ඒකත් දුකක්. හකුළුවලා කිව්වොත් මේ දුක් ඔක්කොටම කියන්න පුළුවන් පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා. ඉතින් මේ දුක ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා. දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තෘෂ්ණාව හේතු කොටගෙන දුක හට ගන්නවා කියලා දේශනා කළා. මේ දුක යම් තැනක නැති වී යනවා නම් ඒ තෘෂ්ණාව නැති තැනමයි. තෘෂ්ණාව නැති නිවනේ දුක් පීඩා කිසිවක් නැහැ කියලා පහදලා දුන්නා. දුක් නැසීම පිණිස කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන දුක්ඛූප සමගාමී මග, දුක් සංසිඳවන මාර්ගය අනුගමනය කිරීමයි කියලා පහදලා දුන්නා. එසේ පහදලා දෙනකොට ඊට අනුරූපව කල්පනා කරපු අර තමන්ගේ සහෝදරයා මිය යෑම හේතුවෙන් අඬ හිටපු කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම පිණිස තමන්ගේ නුවණ යොමු කළා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය මාර්ගයේ දියුණු වී ගියා. සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසානයේ මේ ජාතක කතාවේ අනුසන්ධි ගැලපීමක් විදිහට අර උපාසකට කියනවා, උපාසක එදා අර මහා ජනකායගේ ශෝකයේ සංසිඳ වූ
නුවණැත්තා බවට පත් වෙලා හිටියේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන පැමිණි මහ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාන් වහන්සේ ජාතක පුවත අවසන් කළේ. මේ ජාතක කතාවේ නම මතරෝදන ජාතකය. මලවුන් වෙනුවෙන් හඬා වැළපිච්ච අයගේ කතාව. ලෝක ධර්මයේ ගැන මනාව පසක් වෙන ජාතක පුවතක් අද අපි මේ විදිහට ශ්‍රවණය කළේ. අපට මේ ජාතක කතාව මුල් කරගෙන අපේ ජීවිතය ගැන හොඳට ප්‍රඥාවෙන් සිහි කරලා අපේ ජීවිතය සම්බන්ධයෙන් තියෙන නුවණ දැක්ම දියුණු කරගන්න අවකාශ ලැබේවා. ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය මුණ ගැහුණු මොහොතේ අපටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් කරගස්වැව පදිංචිව සිටි විශ්‍රාමික පාඨශාලාචාරිණී පින්වත් එච්.එම්. බණ්ඩාරමැණිකේ මහත්මියට මීට වර්ෂයකට පෙර මිය පරලොව ගියපු එතුමියට මේ සියලු පින් අනුමෝදන්ව එතුමියගේ පරලොව ජීවිතයේ සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වත් එච්.එම්. කමලාවති මහත්මියගේ නමින් මීට වර්ෂයකට ඉහතදී මිය පරලොව ගියපු සහෝදරිය වන විශ්‍රාමික පාඨශාලාචාරිණී පින්වත් එච්.එම්. බණ්ඩාරමැණිකේ මහත්මියටත් කරගැස්වැව පදිංචිව සිට මිය පරලොව ගිය එච්.එම්. ඩිංගිරි බණ්ඩා පියාණන්ටත් එච්.එම්. පුංචි මෙනිකා මෑණියන්ටත් එච්.එම්. ඩිංගිරි අම්මා සහ එච්.එම්. මැක්කම්මා යන අක්කලාට එච්.එම්. කිරිමුදියන්සේ සහ එච්.එම්. රත්නායක යන අයියලාට ඩී.එම්. ටිකිරි බණ්ඩා ඥාති සොහොයුරාට සහ ඩී.එම්. චන්ද්‍රාවතී ඥාති දියණිය ඇතුළු තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ පුණ්‍යානුමෝදනාවෙන් සැපවත්ව ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. පවුලේ සුජීවත්ව සිටින එච්.එම්. අබේරත්න සහ එච්.එම්. තිලකරත්න යන සහෝදරයන් දෙදෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් සැලසෙත්වා. මව් පාර්ශවයේ දැනට 99 වන වියේ පසු වෙන වැරැල්ලේ පදිංචි පින්වත් එච්.එම්. බණ්ඩාරමැණිකේ පුංචි අම්මාට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම කායික සැපේම මානසික සැපේම සැලසේවා. තවදුරටත් දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනාගේ රැකී රක්ෂා කටයුතුත් අධ්‍යාපන කටයුතුත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස මේ පින ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා කියලා අනුමෝදන් කරනවා. අද දවසේ ධර්ම දානය සිදු කළේ පාදනීය කරගස්වැවේ පදිංචි පින්වත් එච්.එම්. කමලාවති මහත්මිය විසින්. එතුමියටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ රැස් වූ පිනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවිතයට යම් මේ පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇතනම් සියල්ල දුරු වෙත්වා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ
තවදුරටත් සුවසේ පින් කරගෙන සුවසේම දහමේ හැසිරෙන්න පින්වතුන්ලාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.